හරි. දැන් තමයි වැදගත් කොටස. හරි. දැන් අහගන්න. පළවෙනි එක හරියට හදාගන්න. අවම මිල, බදු, සහනාධාර, කෝටා, එස්සියල්වා තනියම හදනවා. පළවෙනි එක අල්ලගන්න. පළවෙනි අල්ලගන්න හරියට. මම වඩ කරනවා තනියම ආඩු කරනවා කියලා. පොඩ අහගන්න. මේ තියෙන ඉල්ලුම් වක්‍රය. මේ තියෙන සැපයුම් වක්‍රය. මේ තියෙන සම්පූර්ණ. මෙතන මම දා ගන්නවා x y මෙතන දා ගන්න ඉස්සේ. කවුරු හරි කෙනෙක් මට කියන්න කෝ පාරිභෝගික අතිරික්තයේ සමතුලිතයේදී EXY මේ කොටස පාරිභෝගික අතිරික්තය. කෝ නිෂ්පාදක අතිරික්තයේ OYE මේ කොටස නිෂ්පාදක. කෝ ආර්ථික අතිරික්තයේ XEO කියන මේ කැලේ දෙකේ එකතුව ආර්ථික අතිරික්තයයි. එනවා දෙක හරි. හරි. දෙයියා. බලාගන්න මේ. මාතෘකාව ලියා ගන්න. උපරිම මිල සීමාවක සුබ සාධන ප්‍රතිපාක. උපරිම මිල සීමාවක සුබ සාධන ප්‍රතිපාක. උපරිම මිල සීමාවක සුබ සාධන ප්‍රතිපාකේ මාතෘකාව. උපරිම මිල සීමාවක සුබ සාධන ප්‍රතිපාකයේ උපරිම මිල සීමාවක සුබ සාධන ප්‍රතිපාකයේ මම කතාව කියනවා ඔය ඇඳගන්න. ඇඳගන්න මිල සහ ප්‍රමාණයේ සම්බන්ධ වෙන අක්ෂ දෙක. උපරිම මිල සීමාව සුබ සාධන ප්‍රතිපාකයේ මම කතාව කියනවා තනියම ඇඳගන්න. ඇඳගන්න මිල සහ ප්‍රමාණය සම්බන්ධ වෙන පරිදි අක්ෂ දෙක මිල අක්ෂයයි ප්‍රමාණ අක්ෂය. සුබ සාධන ප්‍රතිපාක කියන්නේ මොකක්ද කියලා පස්සේ පැහැදිලි කරන්න. ඉස්සරහට යන්න. සුබ සාධන ප්‍රතිපාක කියන්නේ මොකක්ද කියලා මම මැදට යද්දි පැහැදිලි කරන්න. උපරිම මිල සීමාව සුබ සාධන ප්‍රතිපාකය. ඇඳගන්න ඉල්ලුම් වක්‍රයයි සැපයුම් වක්‍රයයි මිල හා ප්‍රමාණ අක්ෂ දෙක යා කරමින් ඇඳගන්න ඉල්ලුම් වක්‍රයයි සැපයුම් වක්‍රයයි ඉල්ලුම් වක්‍රයයි සැපයුම් වක්‍රය ඇඳගන්න සමතුලිතයේ මොකද අකුරු දාන්න එපා මං කියනවා මොකද අඳින්න එපා කියන ටික විතරක් ඇඳගන්න. සමතුලිතය හොයාගෙන අරන් ගෙන්න සමතුලිත මිල කඩිරගේ සමතුලිත මිල P1 කියලා දාගන්න. සමතුලිත මිල P1 කියලා දාගන්න. සමතුලිත ප්‍රමාණය Q1 කියලා දාගන්න. සමතුලිත මිල P1 කියලා දාගන්න. සමතුලිත ප්‍රමාණය Q1 කියලා දාගන්න. හරි. එවැනි තත්ත්වයක් යටතේ ආණ්ඩුව වෙනකොට මැදිහත් වීමක් නැහැ. බාණ්ඩ වන්දගත් එක හරිද කියලා. මෙතන මිල රුපියල් මෙතන ප්‍රමාණය ඒක. මේ තියෙන ඉල්ලුම් වක්‍රය. හරි. මේ තියෙන සැපයුම් වක්‍රය. මේ තියෙන සමතුලිත මිල වෙන මුකුත් දාන්න එපා. මෙතන ඊ අකුරු තියෙනවා ටිකස් කරගන්න. මෙතන සමතුලිත මිල. සමතුලිත මිල P1. සමතුලිත ප්‍රමාණය Q1. දැන් හරිද? හරි. කතාව හරියට අහගන්න පළවෙනි එක මම කියලා දෙනවා සරලව. එතනින් එහාට මම පොඩ්ඩක් ස්පීඩ් කතා කරනවා. බදු සහනාධාරාව මිලේ වැඩි ස්පීඩ් යනවා. පළවෙනි එක සරලව කතා කරලා යනවා. එකේ ආభాෂය එක්ක ඉතුරු ටිකවත් අනිව හදාගන්න. දැන් හොයාගන්න මේකේ පාරිභෝගික අතිරික්තයයි ආර්ථික අතිරික්තයයි. පාරිභෝගික අතිරික්තය කියන්නේ පාරිභෝගික වෙන වාසිය. නිෂ්පාදකයිත්වය කියන්නේ නිෂ්පාදක වෙන වාසිය. මෙන්න වාසි වලින් සමන්විත වෙන සුබ සාධන. අර සුබ සාධනය කියන්නේ වාසිය කියන්නේ. සුබ සාධනය කියන්නේ වාසිය. එන වාසිය වලින් සමන්විතයි සුබ සාධනය. එහෙනම් දැන් හොයාගන්න රජයක් නැති විට සමස්ත සුබ සාධනය. එහෙනම් රජයක් නැති විට සමස්ත සුබ සාධනය.
ඒ කියන්නේ සුබ සාධනය කියන්නේ මෙතන ආර්ථික අතිරික්තය. ආර්ථික අතිරික්තය. මෙතන ආර්ථික අතිරික්තය. සැඟටම ආර්ථික අතිරික්තය කියන්නේ සුබ සාධනය කියන්නේ මෙතන ආර්ථික අතිරික්තය. හොයාගත්තද? හරි. දැන් යන්නේ උඩින්. මම කියන්නේ වා කරනවා. මෙහෙම තියෙන්නේ මේ භාණ්ඩය මත පනවන උපරිම මිලක්. මේ භාණ්ඩය මත පනවන උපරිම මිලක්. උපරිම මිල P0 කියලා නම් කරගන්න. උපරිම මිල P0. රජය නියෝග කරන උපරිම මිලක් විශේෂිත මිලක් පනවනවා P0. P0 යටි හොයාගන්න ඉන්ධන ප්‍රමාණය. P0 යටි හොයාගන්න ඉන්ධන ප්‍රමාණය. P0 යටි ඉන්ධන ප්‍රමාණය හොයාගන්න. ඉන්ධන ප්‍රමාණය Q2. P0 යටි ඉන්ධන ප්‍රමාණය Q2. P0 යටි සපයන ප්‍රමාණය හොයාගන්න. Q0. එනවාට පැහැදිලි Q2 Q0 අතර නිර්මාණය වෙනවා. මොකද නිර්මාණය වෙන්නේ? Q2 Q0 අතර නිර්මාණය වෙනවා. මොකද නිර්මාණය වෙන්නේ? අදිලු. Q2 Q0 අතර නිර්මාණය අදිලු. අහගන්න. තමයි පාරිභෝගිකයා Q2 ප්‍රමාණයක් ඉල්ලුවට කිසි විටක නිෂ්පාදකයා Q2 ප්‍රමාණයක් සපයන්නේ නැහැ. නිෂ්පාදකයා සපයන්නේ Q0 ප්‍රමාණයක් විතරයි. එහෙනම් Q0 ප්‍රමාණයක් විතරයි නම් නිෂ්පාදකයා සපයන්නේ වෙළඳපොලේ විකුණන්න තියෙන ඒ භාණ්ඩ ප්‍රමාණය විතරයි. වෙළඳපොලේ විකුණන්න තියෙන ඒ භාණ්ඩ ප්‍රමාණය විතරයි නම් පාරිභෝගිකයා මිලදී ගන්නේ ඒ භාණ්ඩ ප්‍රමාණය විතරයි. පාරිභෝගික මෙච්චර භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගන්න විදියක් නැහැ. පාරිභෝගිකයා මිලදී ගන්නේ Q0 ප්‍රමාණයක් විතරයි. තේරුණාද? පාරිභෝගිකයා මිලදී ගන්නේ Q0 ප්‍රමාණයක් විතරයි. හරි දැන් යන්න උපරිම කළු කඩ මිල හොයාගන්න. උපරිම කළු කඩ මිල හොයාගන්න. උපරිම කළු කඩ මිල හොයාගන්න. Q0 ප්‍රමාණය ඉඳලා ඒ නිෂ්පාදක සපයන ප්‍රමාණය ඉඳලා යන්න ඉන්නෝ වක්‍රය හොයාගෙන. එතකොට අපිට හම්බෙන උපරිම කළු කඩ මිල. ඒක නම් කරගන්න P2. දැන් මට කියන්න. කලින් පාරිභෝගික අතිරික්තය. කො මේ තියෙන ආණ්ඩුවක් මැදිහත් වෙන්න කලින් පාරිභෝගික උපරිම මිල පනවන්න කලින් නිෂ්පාදක අතිරික්තය. උපරිම මිල පනවන්න කලින් ආර්ථික අතිරික්තය. හොයාගන්න ඉස්සෙල්ලා. එහෙනම් ඉස්සෙල්ලාම හොයාගන්න උපරිම මිල පනවන්න කලින් ආර්ථික අතිරික්තය. උපරිම මිලක් පනවන්න කලින් ආර්ථික අතිරික්තය හොයාගන්න. උපරිම මිලක් පනවන්න කලින් ආර්ථික අතිරික්තය හොයාගන්න. කොහොමද මේ එක අපට දික් කරලා ලියා ගන්න පුළුවන් උපරිම මිල කියලා. උපරිම මිල හඳුනා ගැනීම උදෙසා ලියන්න පුළුවන්. උපරිම මිල පනවන්න කලින් ආර්ථික අතිරික්තය හොයාගත්තද? දාගත්තද මේ ටික? එන ආගන්න. මම මේකට හඳුනා ගැනීම උදෙසා හරියට අහන්න නේ. හඳුනා ගැනීම උදෙසා දාගන්නවා ළමයි අකුරු ටික. අපිට ඒක සිංහල අකුරු ටිකක් දාන්න නිකන් කැත නිසා අපි ඒක දාගන්න ඉංග්‍රීසි අකුරු ටික. ඒ දාන්නේ කලින් ආර්ථික අතිරික්තය. මේ තියෙන කලින් ආර්ථික අතිරික්තයනේ. මෙන්න කලින් ආර්ථික අතිරික්තය තමයි මේ අකුරු ටික මම දාගන්නේ. මම මේවා තනියම කරන්නේ නැහැ. ඒක තනියම කරන්න ඉගෙන ගන්න. නැත්නම් මම අඳින එක දිහා බලලා ඇඳගෙන වැඩක් නැහැ. හරි. අපි එහෙමනේ කරන්නේ. අපි කරන්නේ චිත්‍ර අඳින එක. ගොඩක් අය කරන්නේ චිත්‍ර අඳින එක. චිත්‍ර අඳින වැඩක් නැහැ ළමයි. ඔයා ඉගෙන ගන්න. එක්සෑම් එකට මුහුණ දෙන්න ඔයා. ඒතර ඔයාට තනියම මේවා කරගැනීමේ හැකියාව තියෙනවා. මේවට අකුරු දාගෙන හරි ඒවා හඳුනාගෙන එඩිට් කරගන්න ඔයාට අවස්ථාව තනියම හදා ගන්න ඕන. අහගන්න. මෙන්න මේ ආර්ථික අතිරික්තයට ඔයා දා ගන්නවා අකුරු ටික. මම පටන් ගන්නවා උඩින්. මෙතනින් පටන් ගන්න. මෙතන A මෙතන B මොනවද ඒ ආර්ථික අතිරික්තය දාන්නේ? ආර්ථික අතිරික්ත C D E F දා ගන්න අකුරු ටික. A B C D E F අකුරු ටික දාගන්න. හරි. පල්ලෙහෙන් ගහගන්න සටහනක්. සටහන කියන්නේ පොඩි වගුවක්.
ගොඩක් යට ඕනේ පොඩියට තිබ්බ නැති. උපරිම මිලට පෙර උපරිම මිලට පෙර උපරිම මිලට පසු වෙනස. උපරිම මිලට පෙර උපරිම මිලට පසු වෙනස. එහාට කීවක් තියාගන්න අවශ්‍ය දේ ලියා ගන්න. ගොඩක් ලොකුවට ඕනේ යට පොඩි කැලි රූල් 5ක් දාගත්තා නම් ඇති. හරි. උපරිම මිලට පෙර උපරිම මිලට පසු වෙනස කියලා ගහගන්න. උපරිම මිලට පෙර සහ පසු හොයාගන්න පාරිභෝගික අතිරික්තය. එහෙනම් පළවෙනි එක පාරිභෝගික අතිරික්තය. ඊට පස්සේ නිෂ්පාදක අතිරික්තය. නිෂ්පාදක අතිරික්තය දෙකේ එකතුව ආර්ථික අතිරික්තය නැත්නම් සමස්ත සාධක. ආර්ථික අතිරික්තය එහෙම නැත්නම් සමස්ත සුබ සාධක. මම ඔයාලට කියලා දෙන්නේ නැහැ. හරි ඔයා කලාට පස්සේ කියලා දෙනවා. ඔයා නිකමට බලන්න. තනියම හොයාගන්න. වේදකොට රජයේ වැඩියක් වෙන්න කලින් උපරිම මිලට පෙර පාරිභෝගික අතිරික්තය. උපරිම මිලට පෙර නිෂ්පාදක අතිරික්තය. ඒ දෙකේ එකතුව ආර්ථික අතිරික්තය. අරකින් වෙලා දාන්න. හරි. උපරිම මිලට පස්සේ පාරිභෝගික අතිරික්තය නිෂ්පාදක අතිරික්තය හොයලා දාන්න. කවුරුත් යන්න එපා. මම කරන්නේ නැහැ. මම તો ඉස්සල්ලාම කරන්නේ විනාඩි 5ක් දෙන්න. තනියම බලන්න හොයාගන්න පුළුවන් දෙකේ. පොත්පත් මුකුත් බලන්න එපා. ළඟපාත පොත්පත් කියලා නම් ඒවා බලන්න එපා. වැඩක් නැහැ. මම මේ කරන දෑයම එන මට පුළුවන් මේ පුරවා දෙන්න. හරි. මම එහෙම පුරවන්නේ නැතිව ඔයාට පුරවන්න දෙන්නේ. ඔයා තනියම ඉගෙන ගත යුතුයි. එක්සෑම් එක ලියන්න ඔයා නිසා මම නෙමෙයි. හරි. ඒ ටික හදුවාට පස්සේ ඔයාට වැරදින්න පුළුවන්. වැරදි ටික මම කියලා දුන්නාට පස්සේ ඔයාට තේරෙනවා මොකද උනේ කියලා. එහෙනම් ළඟපාත පොත්පත් කියනවාගේ වයින් කරලා තනියම මේක කරනවා. දැන් අපි පාරිභෝගිකය හොයාගන්නේ කොහොමද කියලා දාන්න. ඔයා කලින් පාරිභෝගිකය දන්නා නේද? මේ හැමෝම කලින් පාරිභෝගිකය දාන්න. එහෙනම් කලින් පාරිභෝගිකය වෙන්නේ මේ කොටසයි මේ කොටසයි කියන කැලි තුනේ එකතු. එතකොට අපිට හම්බෙනවා මේ ත්‍රිකෝණය. ඒක එකතු කරනවා මේ ඍජු කෝණාශ්‍රය. ඒක එකතු කරනවා මේ ත්‍රිකෝණය. ඒ කැලි තුනේ එකතුව තමයි කලින් පාරිභෝගික අතිරික්තය. එහෙනම් ගන්න. ඒක ලියද්දි මෙහෙම ලියන්න එපා. වැරදි. ABC කියලා ලියුවොත් වැරදි. හරි ABC කියලා ලියුවොත් වැරදි. පාරිභෝගිකය වෙන්නේ මේ කොටසනේ. කලින් පාරිභෝගිකය වෙන්නේ මේ කොටස. ඒ කොටස ලියද්දි ABC කියලා ලියුවොත් වැරදි. ABC කියලා ලියනවා නම් ඒක මෙහෙම වෙන්නේ. මෙතන P1 මෙතන E මෙතන P2 P3 තිබ්බ කියලා හිතන්න. එතකොට ඒක ලියන්න පුළුවන් P1 E P3 කියන්නේ සමස්ත කැලේ වර්ගමූල. එහෙම ලියන්න. එහෙම ලියද්දි P1 E P3 කියලා ලියන්න. හරි. නමුත් එහෙම නෙමෙයි තියෙන්නේ. අපිට කරන්න තියෙන්නේ මේ ත්‍රිකෝණයට මේ ඍජු කෝණාශ්‍රය එකතු කරන්න. ඒකනේ මෙන්න මේ ත්‍රිකෝණය එකතු කරන්න. ඒ නිසා ධන එන්න. අනිවාර්යෙන් ධන එන්න. A ධන B ධන C. එහෙනම් කලින් පාරිභෝගිකයේ A ධන B ධන C. කලින් නිෂ්පාදක අතිරික්තය D ධන E ධන F. ඒ දෙකේ එකතුව ආර්ථික අතිරික්තය නැත්නම් සමස්ත උපසාධක. A ධන B ධන D ධන E ධන F දෙකේ එකතු. හරිනේ මේ දෙකේ එකතු. A ධන B ධන C හරි. A ධන B ධන C ධන D එකට එකතු වෙනවා D එකතු වෙනවා E එකතු වෙන දෙකේ එකතුව ආර්ථික අතිරික්තය. ඒක හරිනේ. මෙතන ඉන්න හැමෝටම කලින් පාරිභෝගිකය කලින් නිෂ්පාදකත්වය හොයාගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ පස්සේ පාරිභෝගිකත්වය සහ නිෂ්පාදකත්වය හොයාගත්තම පැන්නේ. අහගන්න. බලන්න මතකලමයි පාරිභෝගිකත්වය හොයාගත්ත විදිහ. කොහොමද හොයාගත්තේ? පාරිභෝගික අතිරික්තය සමානයි. මොකක්ද මේ සමීකරණය? පාරිභෝගික අතිරික්තය සමානයි. දැන් මොකක්ද සමීකරණය? उपयोगी पकड़े पारिभोगिक पैदा करते हैं।
මුළු උපයෝගීතාවයේ අයින් කරන පාරිභෝගික පැහැද අහගන්න. මුළු උපයෝගීතාවය හොයාගන්න ඕන. මුළු උපයෝගීතාවය හොයාගන්න. පළවෙනි එක හරියට අහගන්න. ඊගාට ටික තනියම හදන්න ඈ. මුළු උපයෝගීතාවය හොයාගන්න ඕන වඩ එකම එක දත්තයක්. මුළු උපයෝගීතාවය හොයාගන්න ඕනේ එකම එක දත්තයයි. මොකක්ද ළමයි? මුළු උපයෝගීතාවය හොයාගන්න ඕනේ එකම එක දත්තයක් වගේ. මොකක්ද? මුළු උපයෝගීතාවය හොයාගන්න ඔව් මිලදී ගන්නා ප්‍රමාණය. මුළු උපයෝගීතාවය හොයාගන්නවට අවශ්‍ය කරන එකම එක දත්තය මිලදී ගන්නා ප්‍රමාණය. එහෙනම් මට කියන්න උපරිම මිල පැනෙවුවාට පස්සේ මිලදී ගන්නා ප්‍රමාණය කොච්චරද? උපරිම මිල පැනෙවුවාට පස්සේ මිලදී ගන්නා ප්‍රමාණය කොච්චරද? Q2 කියන්නේ ඉල්ලන ප්‍රමාණය නිසා මිලදී ගන්නා ප්‍රමාණය නෙමෙයි. වාට වෙනද පොලේ මිලදී ගන්න නෑ Q2 ප්‍රමාණය. Q2 ඉල්ලනවා. හැබැයි ඉල්ලුවට ඒ ප්‍රමාණය වෙනද පොලේ මිලදී ගන්න නෑ. මෙතන ඕනේ මිලදී ගන්න ප්‍රමාණය. ඉල්ලන ප්‍රමාණය නෙමෙයි. හරි. එහෙනම් මිලදී ගන්න ප්‍රමාණය මිලදී ගන්න නිෂ්පාදක සපයන ප්‍රමාණය විතරයි. සපයන ප්‍රමාණය විතරයි. එහෙනම් Q0 තමයි මිලදී ගන්න ප්‍රමාණය. එහෙනම් Q0 මිලදී ගන්නා ප්‍රමාණය Q0. එහෙනම් කොහොමද මුළු උපයෝගීතාව හොයාගන්නේ? මොකද කතාව? අපි ගාතින ලස්සන කතාව. මුළු උපයෝගීතාව හොයාගන්න අවශ්‍ය වෙන එකම දත්තය මිලදී ගන්නා ප්‍රමාණය. ඒක හොයාගත්තට පස්සේ මුළු උපයෝගීතාව හොයාගන්න අපි ගාතින ලස්සන කතාව. මොකද කතාව? මොකද්ද මුළු උපයෝගීතාවය කියන්නේ? වක්‍රත් එක්ක සම්බන්ධ කරලා කියමු. මිලදී ගන්නා ප්‍රමාණය දක්වා ඉල්ලුම් වක්‍රයට පහළින් තියෙන කොටසේ වර්ගඵලය මුළු උපයෝගීතාවයයි. දන්න තියෙනවා නේද කියලා. මිලදී ගන්නා ප්‍රමාණය දක්වා ඒ කියන්නේ මේ ප්‍රමාණය දක්වා ඉල්ලුම් වක්‍රයට පහළින් තියෙන කොටසේ වර්ගඵලය මුළු උපයෝගීතාවයයි. ඇති දෙයක් නෑ ළමයි. මිලදී ගන්නා ප්‍රමාණය දක්වා ඉල්ලුම් වක්‍රයට පහළින් තියෙන කොටසේ වර්ගඵලය මුළු උපයෝගීතාවයයි. පාරිභෝගිකත්වයේ සම්බන්ධ නිශ්චිත දැනුමක් නැත්නම් මම YouTube එකේ දාලා තියෙනවා වීඩියෝ එකක්. අපේ සාචින්ද්‍ර කියලා සර්ච් කරලා යන්න. පාරිභෝගිකත්වය සම්බන්ධයෙන් ඔයාලට ඒකේ දැනුම ලබා ගන්න පුළුවන්. මිලදී ගන්නා ප්‍රමාණය දක්වා මිලදී ගන්නවා නේ. දක්වා ඉල්ලුම් වක්‍රය බලන්න. ඉල්ලුම් වක්‍රය මෙතන. මිලදී ගන්න මූල ලක්ෂය යන්නේ මිලදී ගන්නා ප්‍රමාණය දක්වා හරි දක්වා ඉල්ලුම් වක්‍රයට මෙතන ඉල්ලුම් වක්‍රය වාගෙන ඉල්ලුම් වක්‍රයට පහළින් තියෙන කොටසේ වර්ගඵලය මුළු උපයෝගීතාවයයි. නම් මෙන්න මේ කොටස මුළු උපයෝගීතාවයයි. මම මෙතන x අතරක් දාගන්නම්. වදාන්න එපා. ඕනේ. එහෙනම් මට මුළු උපයෝගීතාව අකුරු ටික කියන්න. කොහොමද මුළු උපයෝගීතාවය? A ධන B ධන D ධන F ධන x මුළු උපයෝගීතාවය. හරිනේ? මුළු උපයෝගීතාවය. මිලදී ගන්නා ප්‍රමාණය දක්වා ඉල්ලුම් වක්‍රයට පහළින් තියෙන කොටසේ වර්ගඵලය මුළු උපයෝගීතාවයයි. අර වරදින්නේ නැහැ හරියට හොයාගත්තොත් තනියම යන්න. හරි කටපාඩම් කරලා කොටු මතක තියාගෙන ඉඳලා මේවා හොයන්න බෑ. ඔය ඉස්කෝලේ ඉගෙන ගන්න නැති කොටු පාඩම් කරන්න වෙනවා. හරි සමහර පන්ති වල ඉවරෙද්දි කොටු පාඩම් කරන්න වෙනවා. කොටු පාඩම් කරලා කොටු පැනලා මේවා හොයන්න බෑ. හරි මතක තියාගන්න. ඒවා සමහර ඒවා කොටු පාඩම් කරලා කොටු පැනලා හොයාගන්න පුළුවන් ඒවා තියෙනවා. නමුත් මේවා එහෙම හොයන්න පුළුවන් ඒවා නෙමෙයි නම. හරි මේවා අවබෝධයෙන් මතක තියාගන්න. නැත්නම් ඔයාලට එකින් එකට උපරිම මිලට වෙනම කොටු ටික මතක තියාගන්න ඕන. අවුම් මිලට වෙනම කොටු ටික මතක තියාගන්න ඕන. බදු සහන ආධාරයට වෙනම කොටු ටික මතක තියාගන්න ඕන. කෝටා සලාක නියම කිරීම මනම් තව තියෙනවා. ඒවට වෙනම කොටු මතක තියාගන්න. එතකොට ඔයාලට කොටු මතක තියාගත්තම අනිත් ඒවා මතක තියාගන්න තරම් මෙමරියක් ඔයාලා ඔළුවේ නැති වෙනවා.
ඒ නිසා කොටු මොතේ තියාගන්න එපා. අවබෝධයෙන් හදන්න. ඒ නිසා මේ සමීකරණ එක යන්න. එහෙනම් හරි. එකකින් අයින් කරන්න ඕන. මොකක්ද අයින් කරන්න ඕනේ? පාරිභෝගික පැහැදෙන. එහෙනම් පාරිභෝගික පැහැදෙන කොහොමද හොයාගන්නේ? පාදන්න පාරිභෝගික පැහැදෙන හොයාගන්නේ කොහොමද? පාරිභෝගික පැහැදෙන හොයාගන්නේ මිලදී ගන්නා ප්‍රමාණය වැඩි කරනවා මිලදී ගන්නා මිලේ. මට කියන්න මිලදී ගන්න ප්‍රමාණය QO මිලදී ගන්නා මිල P0 P2 නෙමෙයි ළමයි මිලදී ගන්නා මිල. දැන් මිලදී ගන්නා මිල කියන්නේ උපරිම මිල. අපිට කියලා නැහැනේ කොහොමද කළු කඩ මිලක් කරත් මේ බාන්න අලින් කරනවා කියලා. කියලා තිබ්බද කොහේ හරි? නෑ. අපිට දුන්නේ උපරිම මිලක සුබ සාධන පෙති. ඒ කියන්නේ උපරිම මිල යටතේ සුබ සාධන පෙති විපාකය. ඒතර උපරිම මිල තමා මේ බාන්නේ අලිවි කරන මිල. හරි. කළු කඩ මිලකට යන්නේ නෑ. කළු කඩ මිලකට යනවා නම් අපිට කියනවා මේ බාන්නේ කළු කඩ මිලකට අලි වෙනවා කියලා. නමුත් මේ කතා කරන්නේ උපරිම මිල යටතේ. උපරිම මිල. එහෙනම් උපරිම මිල P0 වෙන පාරිභෝගික P0 මිල යටතේ මිලදී ගන්නේ OQ වෙනවා. එහෙනම් වැඩි කරනවා P0 මිල. එහෙනම් කොහොමයි පාරිභෝගික වියදම අකුරු ටික P0 වැඩි කරන්න ඕන Q0. කොයි කොටස වර්ගඵලයේද? F සහ x එහෙනම් අඩු කරනවා f දන x එහෙනම් අඩු කරලා f කැපෙනවා x කැපෙනවා ඉතුරු වෙනවා a දන b දන d මේ තියෙන්නේ පාරිභෝගික අතිරික්තයයි බාන්න හරියද කියලා. දැන් මෙහෙම ලියලියා හදේවට පස්සේ ලියලියා හදන්න දෙයක් නැහැ. ටික කාලයක් ඇද්දි මේක හැදෙනවා. මේ තියෙන පාරිභෝගිකනේ A B D මෙන්න මේ කොටස උපරිම මිලෙන් පස්සේ පාරිභෝගිකයයි. ළමයි වාට ඇත්තටම පාරිභෝගිකය අර කතාව දැනගෙන ඉන්න ඕන මේක තේරුම් ගන්න. මම දන්නේ නැහැ ඔය වීඩියෝ එක බැලුවද කියලා. ඒ වීඩියෝ එක බලලා නැත්නම් අනිවාර්යෙන් බැලිය යුතුමයි. ඒතකොට ඒක බලලා තියෙනවා නම් වාට මේක තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඒ ටික බලලා නැත්නම් වාට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ ටික. ඒකයි මම කිව්වේ. මම ඒ නිසාම තමයි උපරිම මිල අවමිල කතා කරන්න කලින් පාරිභෝගිකය සම්බන්ධයෙන් කතා කරලා ආවේ. පාරිභෝගිකය සම්බන්ධයෙන් YouTube එකේ තියෙනවා වීඩියෝ එකක්. හරි. වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එක බලන්න. මම නිෂ්පාදකයිත්වය සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරලා නැහැ. මම නිෂ්පාදකයිත්වය සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරලා YouTube එකට දාන්න. ඒතර වඩා නිෂ්පාදකයිත්වයේ කොටසක් YouTube එකෙන් බලලා ඔයාලට හදා ගන්න පුළුවන්. ප්‍රසාද් චින්තන කියලා සර්ච් කරලා යන්න YouTube එකේ ඔයාලට ඒ ටික බලා ගන්න පුළුවන් දර YouTube එක හරහා මම පාරිභෝගිකයේ YouTube එකේ කරලා තියෙනවා. හරි මම නැවත අහපව් කියන්න. හරි. අහගන්න. අයි පාරිභෝගිකයේ හොයාගන්නේ මුළු උපයෝගීතාවයේ පාරිභෝගික පැහැදම අනුව. මුළු උපයෝගීතාවය ගන්න කරන පාරිභෝගික පැහැදම. හරි මුළු උපයෝගීතාවයේ පාරිභෝගික පැහැදම අනුව. මුළු උපයෝගීතාව හොයාගන්න මුළු උපයෝගීතාව හොයාගන්න එක එක தත්ත්වයක් විතරයි. මුළු උපයෝගීතාවයේ හොයාගන්න මිල උපයෝගීතාව හොයාගන්න එක එක தත්ත්වයක් ඕන. ඒ තමයි මිලදී ගන්නා ප්‍රමාණය. මිලදී ගන්නා ප්‍රමාණය. පායතොට මිලදී ගන්නේ මේ මිල P0 බාණ්ඩ වේදපොලේ අලිවන මිල P0. ඒ තමයි උපරිම. ඒ මිල යටතේ ඉල්ලනවා Q2 ප්‍රමාණය. ඉල්ලනවා Q2 ප්‍රමාණය. නමුත් Q2 ප්‍රමාණයක් ඉල්ලුවට නිෂ්පාදකයා සපයන්නේ Q0 ප්‍රමාණයක් නිසා පාට වෙළඳපොලේ මිලදී ගන්න තියෙන්නේ මේ බාණ්ඩ ප්‍රමාණය විතරයි. එනවා මිලදී ගන්නේ Q0 ප්‍රමාණයක් විතරයි. මිලදී ගන්න Q0 ප්‍රමාණයක් විතරයි. එහෙනම් මුළු උපයෝගීතාව හොයාගන්නවා මිලදී ගන්නා ප්‍රමාණය දක්වා ඉල්ලුව අපේ පහලින් තියෙන කොටසේ වර්ගඵලය. Q0 ප්‍රමාණය දක්වා ඉල්ලුව වක්‍රයට
පහලින් තියෙන කොටසේ වර්ග මුළු උපයෝගිතා එනවා ගන්න. මිලදී ගන්නා ප්‍රමාණය දක්වා හරිද? මිලදී ගන්නා ප්‍රමාණය දක්වා ඉල්ලූ වක්‍රයට පහලින් තියෙන කොටසේ වර්ගඵලය මුළු උපයෝගිතාවයයි. මිලදී ගන්නා ප්‍රමාණය දක්වා ඉල්ලූ වක්‍රයට පහලින් තියෙන කොටසේ වර්ගඵලය මුළු උපයෝගිතාවයයි. එතකොට හම්බ වෙනවා මුළු උපයෝගිතාවේ නෙවෙයි සමස්ත කොටස. එතකොට අකුරු ටික හම්බ වෙනවා මුළු උපයෝගිතාවේ. මේ කෑල්ල A, මේ කෑල්ල B, මේ කෑල්ල D, මේ කෑල්ල F, මේ කෑල්ල X. ඒ තමයි මුළු උපයෝගිතාව. එහෙනම් ඒකින් අඩු කරන්න ඕන මුළු උපයෝගිතාව හොයාගත්තට පස්සේ ඒකින් අඩු කරන්න ඕන පාරිභෝගික පැහැදිලි. හරි මුළු උපයෝගිතාව හොයාගත්තට පස්සේ ඒකින් ඔය අඩු කරන්න ඕනදලු පාරිභෝගික පැහැදිලි. පාරිභෝගික පැහැදිලි හොයාගන්න දත්ත දෙකක්. එක මිලදී ගන්නා ප්‍රමාණය. එහෙනම් මිලදී ගන්නා ප්‍රමාණය QC. අනිත් එක මිලදී ගන්නා මිල. QC ප්‍රමාණය මිලදී ගන්න උපරිම මිලය. මේ මිලයට නෙමෙයි. මේ මිල කියන්නේ කළු කඩ මිල. කළු කඩ මිලකට ගිහිල්ලා නැහැ. අපිට කොහෙවත් කියලා නැහැ. භාණ්ඩේ කළු කඩ මිලකට අලෙවි කරනවා කියලා. භාණ්ඩේ අලෙවි කරන්නේ උපරිම මිලයට විතරයි. අපිට කිව්වොත් කළු කඩ මිලකට අලෙවි කරනවා කියලා අපි ඒකට හොයාගන්න. නමුත් අපිට කියලා නැති නිසා කළු කඩ මිලකට අලෙවි කරනවා කියලා අපි හොයාගන්න උපරිම මිලයට විතරයි. තේරුණාද? එහෙනම් අපි ගෙවන මිල PC. ගෙවන මිල PC. එතකොට මිලදී ගන්න ප්‍රමාණය QC. එහෙනම් QC වැඩි කරන්න ඕන PC වැඩි. එහෙනම් QC වැඩි කිරීම PC කියන්නේ මෙන්න මේ කොටස වර්ගඵල. ඒ කියන්නේ x සහ x කියන කැලේ දෙක එක්තන x. දැන් මේක සුළු කරා. මුළු උපයෝගිතාවෙන් අයින් කරන්න. හරි මුළු උපයෝගිතාවෙන් අයින් කරන්න පාරිභෝගික පැහැදිලි. එහෙනම් x පපුරට x පපුර කැපිලා අඩු වෙලා යනවා. x අඩු වෙලා යනවා. ඒ විදිහට ඉතුරු වෙනවා a ඉතුරු වෙනවා b ඉතුරු වෙනවා d. එහෙනම් මේ තියෙන්නේ උපරිමයෙන් පස්සේ පාරිභෝගික අතරේ. තේරුණාස සූත්‍ර දාන්න නැතුව හොයන්න විදියක් නැහැ. තියෙනවා. සූත්‍ර දාන්න නැතුව හොයන්න විදියක් නැහැ. ඔයා ටික කාලයක් මේක දාලා පුරුදු වුණාට පස්සේ සූත්‍ර දාන්න නැතුව මේක හොයන්න. සරලයි. තේරුණාද නැම කිව්වද? හරි. පතා මේ ඉගෙන ගන්න ඕනේ තාම. දැන් මට මේක දිහා බලපුවම පාරිභෝගිකයේ මේකයි කියලා මම කියනවා. හරි. මම කියනවා නම් මේක දිහා බලපුවම පාරිභෝගිකයේ වෙන්න ඕනේ මේක. නිෂ්පාදක අධිත්‍ය වෙන්න ඕනේ මේක. මෙහෙම වුණොත් මේක මෙහෙම වෙන්න ඕනේ කියලා මම කියනවා. ඒ පළපුරුද්ද. හරි. වැදගත් දේ පළපුරුද්ද තමයි. කෙනෙක්ගේ දැනුම අයින්න පුළුවන් හොඳම දේ පළපුරුද්ද. කෙනෙක්ගේ වයස මත දැනුම අයින්න බෑ. හරි. සමහරට කෙනෙක් වයස වෙන්න පුළුවන්. සමහර පළපුරුද්දට වෙන්න පුළුවන්. පළපුරුද්ද අනුව තමයි අපි ඒක හදාගත යුත්තේ. ඒතකොට වාර සූත්‍ර දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයා මේවා හදලා පුරුදු වුණාට පස්සේ ඔයා සූත්‍ර නැතුව එක්සෑම් එක කරනවා. හරි. ඒතකොට එක්සෑම් එකට යන්නේ සූත්‍ර අරගෙන නෙමෙයි. එක්සෑම් එකේ සූත්‍ර ඕනේ නැහැ. නමුත් අපිට සූත්‍ර එක්ක අමතකුණත් හොයාගන්න පුළුවන්. දැන් හරියට කතා පැහැදිලිනේ. තේරුම් ගන්න ඕනේ නේද? සූත්‍ර ඕනේ නැහැ. ටික දවසක් මේක ගණන් හදලා පුරුදුලා යද්දී හරි අභ්‍යාස කරනවා. එකක් නෙවෙයි 10ක් 15ක් කරන එකකින්. මෙතන අභ්‍යාසී කරලා පුරුදු වෙද්දී මේක සමීකරණ ඕනේ නැහැ. මම මේ සමීකරණ දෙන්නේ මෙහෙම තමයි මේක ආවේ කියලා. තීරණේ මේ ඉගෙන ගන්න. රිවිෂන් එකේදී මම සමීකරණ යන්නේ නැහැ. රිවිෂන් එකේදී කෙලින්ම ගන්නවා මේක තමයි මේක වෙන්න ඕනේ කියලා මෙන්න එහෙම පෙන්නලා ගන්න. හරි. දැන් සමහර ගුරුවරු මේක උගන්වනවා ළමයි කොටු ගිහින්. කොටු වලින් යන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ළමයා කොටුවෙන් කොටුව මතක තියාගන්න බෑ. බද්දට එකයි, අවුලට එකයි, උපරිමයට එකයි, සමානාධාරවට එකයි, කෝටවලට එකයි, ස්වාරක්ෂිත ඔගරස් කිරීමට එකයි. ඔයගේ තියෙනවා ගොඩක් සංඛ්‍යා. ඒතකොට එකින් එකට කොටු මතක තියාගන්න ගියාම ළමයාට පිස්සු හැදෙනවා. ඒතකොට ළමයා හොයන්න අංගොඩ යනවා. හරි. ඒතකොට ඒ නිසා කොටු මතක තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට ඕනේ අදාළ සංකල්පත් එක්ක ඒක ටික හදාගන්න. හැබැයි කොටු ටික මතක හිටිනවා වයිගේ අභ්‍යාස කරන්න.
ඒ කියන්නේ කවුරු ළමෙක් දාදී විශේෂ ප්‍රාගුණ්‍ය හරි. මේකේ අභ්‍යාස කරන්න මේක තමයි පාරිභාෂික කියලා කිරීම එනවා. පාරිභාෂික මේකවල කියලා හොයාගන්න. නිෂ්පාදකයිත්‍ය මේකවල කියලා හොයාගන්න. එහෙනම් මේ උපරිම වලට පස්සේ පාරිභාෂික මොන ලකුණු ටික? A ධන B ධන D. A ධන B ධන D. තමයි වෙනස කියන්නේ අපි බලනවා කලින් පාරිභාෂිකයේ ඉඳලා නව පාරිභාෂිකයට එද්දී එකතු වෙච්ච ඒවා තියෙනවද අඩු වෙච්ච ඒවා තියෙනවද අපි වෙනස හොයාගන්නේ පසුවේකෙන් පෙර එක අඩු කරනවා පසුවේකෙන් අඩු කරනවා පෙර එක අඩු කරලා හොයාගන්නවා වෙනස එහෙනම් පසුවේක A B D එකකින් අඩු කරනවා පෙර එක A B C එතකොට මේක වරහන් සුලියදී ඔක්කොම අඩු වෙගෙන යනවා. එතකොට A කැපෙනවා. ඒ කියන්නේ A කලිනුත් තිබ්බ දැනුත් තියෙනවා. වෙනසක් වෙලා නැහැ A තියෙනවා. B B කැපෙනවා. B කලිනුත් තිබ්බ දැනුත් තියෙනවා. නමුත් D කලින් තිබ්බේ නැහැ. කලින් පාරේ මේ කොටසනේ D කලින් තිබ්බේ නැහැ. එහෙනම් D එකතු වෙලා තියෙනවා. උපරිම මිල පනෝපු නිසා පාරිභෝගික අතිරික්තයට මේකෙන් එකතු වෙනවා. කලින් තිබ්බේ නෑ අලුතින් එකතු වෙනවා. නමුත් කලින් C තිබ්බා දැන් C නෑ. ඒ කියන්නේ උපරිම මිල නිසා පාරිභෝගික ලැබිච්ච වාසියේ C කොටස අහිමි වෙලා ගිහින්. එහෙනම් අලුතින් එකතු වෙච්ච ඒවා මේ තියෙන D මෙතන ඍණ C එහෙනම් අලුතින් එකතු වෙච්ච ධන අහිමිච්ච ඍණ විදියට ගන්න පුළුවන්. මේක හපෝ සුළු කරගෙන යන අවස්ථාවය නෑ මේ විදියට දාලා. හරි? තේරුණාද මම කිව්වා තාම. පසු පෙර කියලා දාලා මේ ඉංග්‍රීසි අකුරු දාගෙන කිව්ලා සුළු කරන්න අවස්ථාවක් නෑ වෙනස හොයාගන්න. වෙනස හොයාගන්න කරන්න තියෙන්නේ බාහිර අර්ථ එකතු වෙච්ච යනවා මේ A B C A B D D අර්ථ එකතු වෙනවා. එකතු වෙච්ච ඒවා දාන්න. නමුත් A B C තිබ්බා. මේකේ C නෑ. හරි D එකතු වුණා C නෑ. C අඩු වෙලා. අඩු වෙච්ච එක නේ. ඒ විදිහට ගන්න. ළමයි ටික හරියද තේරුණාද? අවුම් මිල ඉතිවා තනියම කරනවා ඒකයි මම කියන්නේ. තේරුණාද? දෙයියන් නිෂ්පාදක අතිරික්තය හොයාගන්න. නිෂ්පාදක අතිරික්තය හොයාගන්න. කවුරු හරි කෙනෙක් කියනවා අපි නිෂ්පාදකත්වය හොයාගන්නේ කොහොමද කියලා? කවුරු හරි කෙනෙක් මට කියන්නේ නිෂ්පාදකත්වය හොයාගන්නේ කොහොමද කියලා? මුළු අයභාරයෙන් මුළු විචාරණ පිළිවෙල අඩු කරනවා. ඔව් මුළු අයභාරයෙන් අයින් කරන මුළු විචාරණ පිළිවෙල. මුළු අයභාරයෙන් අයින් කරන මුළු විචාරණ පිළිවෙල. හරි මුළු අයභාරයෙන් අයින් කරනවා මුළු විචාරණ පිළිවෙල. මුළු අයභාරය හොයාගන්න දත්ත කීයක් වාට ඕනද? දැන් මුළු අයභාරය හොයාගන්න දත්ත කීයක් ඕනද? ඒ මොනවද? දෙකයි මොනවද දෙක? විකුණන ප්‍රමාණයයි භාණ්ඩය මිල. ඔව් භාණ්ඩය කියලා. එහෙනම් නිෂ්පාදක කොච්චරක් විකුණනවද? නිෂ්පාදක කොච්චරක් විකුණනවද? නිෂ්පාදක කොච්චරක් අලි කරනවද? ඔව් අලි කරන ප්‍රමාණය QC. නිෂ්පාදක අලි කරනවා QC. අලි කරන මිල කවර මිලකටද අලි කරන්නේ? මුළු අයභාරය හොයාගන්න මිල වැඩි කරනවා ප්‍රමාණය. මොකද්ද මිල? Q0 ප්‍රමාණය අලි කරනවා P0 මිල. එහෙනම් අලි කරන්නේ PC. එහෙනම් මුළු අයභාරයේ උපරිම මිල පැනවරස් මුළු අයභාරයේ අකුරු ටික මුළු අයභාරයම වෙන F ධන X මේ කොටස මුළු අයභාරය. ඉතින් අයින් කරන්න විචාරණ පිළිවෙල. විචාරණ පිළිවෙල වගන්න දත්ත කීයක් ඕනද? විචාරණ පිළිවෙල වගන්න දත්ත කීයක් ඕනද? එකයි. මොකක්ද ඕනේ දත්තේ? සපේ ප්‍රමාණය. ඔව් සපේන ප්‍රමාණය. අලි කරන ප්‍රමාණය සපේන ප්‍රමාණය. කොහොමියා සපේන ප්‍රමාණය?
කොහොමද සපේන ප්‍රමාණය? නිෂ්පාදික සපේන ප්‍රමාණය කෝ? ඔය සපයන්නේ Q0 ප්‍රමාණය. සපයන්නේ Q0 ප්‍රමාණය. මොකද කතාව? විචාර ක්‍රියාව ගැන කතාව. සපේන ප්‍රමාණය දක්වා සැපයුමක් වලට සෙවල්ලා. සපේන ප්‍රමාණය දක්වා සැපයුමක් වලට පහළින් තියෙන කොටසේ වර්ගය. නේද? සපේන ප්‍රමාණය දක්වා සැපයුම් වක්‍රයට පහළින් තියෙන කොටසේ වර්ගය. සමයි. දන්න දෙයක් ඉන්නවා ඊට තියාගන්න. සපේන ප්‍රමාණය දක්වා සැපයුම් වක්‍රයට පහළින් ඇති කොටසේ වර්ගය. මගේ අකුරු හොයන්න බෑ. හරි. බෝඩ් එකේ පෙන්නේ කියන්නේ අකුරු හොයන්න බෑ කියලා. කොහොමද අකුරු හොයන්න බෑ? සපේන ප්‍රමාණය දක්වා සැපයුම් වක්‍රයට පහළින් ඇති කොටසේ වර්ගඵල. එහෙනම් කෝ විචාර පිළිවෙල අඩු කරන විචාර පිළිවෙල කොළමයි x. එහෙනම් x කැපිලා යනවා ඉතුරු වෙන අතිරික්තයේ. එහෙනම් මේ දෙන්නේ උපරිම මිලෙන් පස්සේ නිෂ්පාදක අතිරික්තය. උපරිම මිලෙන් පස්සේ නිෂ්පාදක අතිරික්තය. එහෙනම් මේ දෙන්නේ මුලවය බාර ඉගෙන ගන්න විචාරක අතිරික්තය. දැන් බලන්න මට වෙනස හදලා දෙන්න. වෙනස හදලා දෙන්න. වෙනස හදලා දෙන්න. මොකද වෙලා තියෙන්නේ? වෙනස මේකෙත් f තියෙනවා මේකෙත් f තියෙනවා. නමුත් ඇවිල්ලා නැහැ මොනවද ඇවිල්ලා නැත්තේ? D එහෙනම් ඇවිල්ලා නැත්තම් ඍණ. මේකට ඇවිල්ලා නැත්තම් ඍණ. පසුවෙකට ඇවිල්ලා නැත්තම් ඍණ d එයාගේ ඍණ e දෙකම අඩුයි. හරි. පස්සේ ආර්ථික අතිරික්තය. පස්සේ ආර්ථික අතිරික්තය. මේ දෙකේ ගන්න A ධන D ධන D ධන F. පස්සේ ආර්ථික අතිරික්තය පෙර ආර්ථික අතිරික්තය ටික හදාගන්න. පෙර A ධන B ධන C ධන D ධන E ධන F. පස්සේ ආර්ථික අතිරික්තය A ධන B ධන D ධන F. වෙනස මේකින් මේක අඩු කරන්න. පස්සේ එකෙන් පෙර එක අඩු කරලා ගන්න. A තියෙනවා B තියෙනවා B තියෙනවා C තියෙනවා නමුත් මේක C නෑ. එහෙනම් මේකේ ඍණ C. වෙනස ඍණ C. D තියෙනවා E තියෙනවා මේක E නෑ. එහෙනම් ඍණ E. ඍණ E. F තියෙනවා. එහෙම නැත්තම් මේකම ගන්න පුළුවන් මේ සුළු කරලා නේ. ධන D ට ඍණ D කැපිලා යනවා. ඉතුරු වෙනවා ඍණ C. ඉතුරු වෙනවා ඍණ E. එහෙනම් මේකේ ඍණ C. ඍණ E ඉතුරු වෙනවා. හරි? ඍණ C ඍණ E. මේක සුළු කරලා ගන්නත් පුළුවන් නැත්නම් මේ දෙක සුළු කරලා ගන්නත් පුළුවන්. මේකෙන් මේක අඩු කරලා ගන්නත් පුළුවන්. නැත්නම් මේකෙන් මේකට එකතු කරලා ගන්නත් පුළුවන්. කැමති විදිහට ඒක ලබා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මොකක්ද මේ? ඍණ C ඍණ E කියන්නේ මොකක්ද ළමයි මේ මම මේ නම දුන්නානේ ආර්ථික අතිරික්තය එහෙම නැත්නම් සුබ සාධක. මේ තිබේ පෙර සුබ සාධක. මේ තියෙන්නේ පසු සුබ සාධක. මේ තියෙන සුබ සාධක දෙක අතර වෙනස. එතකොට සුබ සාධනේ මොනවද වෙලා තියෙන්නේ? මෙතන ඉඳන් මෙතනට එද්දී සුබ සාධනය අඩු වෙලාද සුබ සාධනය වැඩි වෙලාද? උපරිම මිල පණුවක නිසා. උපරිම මිල පණුවක නිසා පාරිභෝගික සහ නිෂ්පාදනය ලැබිච්ච වාසිය අඩු වෙලාද? එහෙම නැත්නම් වැඩි වෙලාද? උපරිම මිල පණවන්න කලින් තිබ්බා මෙන්න මේ වාසිය. පාරිභෝගික සහ නිෂ්පාදනය. හැබැයි උපරිම මිල පැනවුවට පස්සේ තියෙන මෙන්න මේ වාසිය විතරයි. බාන්න හරිද කියලා අකුණි මේ වාසිය විතරයි. මේක ඕනේ. මේ වාසිය විතරයි තියෙන්නේ. උපරිම මිල පැනවුවට පස්සේ කලින් තිබ්බ මේ දෙක නැති වෙලා ගිහින් අන්නේ නැති වෙච්ච එක අපි කියන සුබ සාධනයේ අඩුවීම. අන්නේ අඩුවීමට අපි කියනවා අහිමි වූ සුබ සාධනය කියලා. අහිමි වූ සුබ සාධනය. එහෙනම් මේ දෙක අහිමි වූ සුබ සාධනය. මේ දෙන්නේ අහිමි වූ සුබ සාධනය. මේකට අපි කියනවා අහිමි වූ සුබ සාධනය. අහිමි වූ සුබ සාධනය. එහෙම නැත්නම් සුබ සාධනයේ අඩුවීම, සුබ සාධනයේ වෙනස.
ඕන වචනයක් පාවිච්චි කරන්න පුළුවන්. අහිමි සුබ සාධනයේ අඩුවීම එහෙම නැත්නම් සුබ සාධනයේ වෙනස. මතක තියාගන්න. රජයේ වේදකට මැදිහත් වෙන සෑම අවස්ථාවක් තුලදීම මෙන්න මේ සුබ සාධනයේ අඩුවීමක් වෙනවා. රජයේ වේදකට මැදිහත් වෙන සෑම අවස්ථාවක් තුලදීම සුබ සාධනයේ අඩුවීමක් වෙනවා. අපි යන අභ්‍යාසය ලියන්න. ඔව් අහිමි සුබ සාධනයේ CE අහිමි සුබ සාධනයේ CE කිසියම් භාණ්ඩයක් සම්බන්ධයෙන් ඉල්ලුම් සිතේ හා සැපයුම් සිතේ පහතින් දැක්වේ. කිසියම් භාණ්ඩයක් සම්බන්ධ ඉල්ලුම් සිතේ හා සැපයුම් සිතේ පහතින් දැක්වේ. කිසියම් භාණ්ඩයක් සම්බන්ධ ඉල්ලුම් සිතේ හා සැපයුම් සිතේ පහතින් දැක්වේ. ඉල්ලුම් හා සැපයුම් සිතෙන් පහතින් දැක්වේ. ඉල්ලුම් සිතේ QD සමානයි. ඉල්ලුම් සිතේ QD සමානයි. 180 ඍණ 2p. QD සමාන 180 ඍණ 2p. QD සමාන 180 ඍණ 2p. QS සමානයි ඍණ 15 ධන p. ඍණ 15 ධන p. ඍණ 15 ධන p. මාත් එක්ක එකින් එකට කරයි. පළවෙනි රෝගී ලක්ෂණ එක්ක සමතුලිත මිල හා ප්‍රමාණය. සමතුලිත මිල හා ප්‍රමාණය. හොයාගන්නට ගන්න. සමතුලිත මිල හා ප්‍රමාණය. රෝගී ලක්ෂණ එක්ක සමතුලිත මිල හා ප්‍රමාණය. කීයද මිල? කීයද ප්‍රමාණය? මිල 55යි ප්‍රමාණය 70යි. ඔව් සමතුලිතයේදී ඉල්ලන ප්‍රමාණය සපයන ප්‍රමාණය සමානයි. QD සමානයි QS. QD 180 ඍණ 2p. QS ඍණ 15 ධන p. මේක මේ පැත්තට එනවා. එතකොට 195ක් වෙනවා. මේක මේ පැත්තට යනවා. මෙතන 1 තියෙනවා ඉස්සරහා. හරි. p දීපල මෙතන 1 තියෙනවා 1යි p. එතකොට මේකේ හැම පැත්තට ධන වෙනවා. එතකොට 3යි p වෙනවා. දෙපැත්තම p තනි කරගන්න 3ෙන් බෙදනවා. මිල කීයද කිව්වේ? 65යි. p 65යි. ඒ හොයාගත්ත p ආදේශ කරන ඉල්ලුම් හෝ සැපයුම් සමීකරණ දෙකෙන් එකකට ආදේශයේ සැපයුම් සමීකරණ ආදේශ කළා. දැන් සැපයුම් සමීකරණ ආදේශ කරමු QS සමානයි ඍණ 15 ධන p. ඒ අනුව ඍණ 15 ධන p වලගේ 65යි. 65න් අඩු වෙන්න ඕන 15 50ද? ඔව් 50යි. හරි. ඊට පස්සේ ඔය ලක්ෂණ දෙක වෙළඳපොළ සමතුලිතයේ පස්ථාරික නිරූපණය කරා. වෙළඳපොළ සමතුලිතයේ පස්ථාරිකව නිරූපණය කරා. වෙළඳපොළ සමතුලිතයේ පස්ථාරික නිරූපණය කරා. මාත් එක්ක අහගන්න. අපි ඔට්ටු වෙමි ඉන්නේ වක්‍රාදී. අහගන්න. කෙටිකම අනුගමනය කිරීම වක්‍රාදී. කාලී ඉදිරි කරගන්න බෑ. සමතුලිත මිලාව 65ක් ප්‍රමාණියාව 50ක්. හරි. ඉස්සල්ලාම අපි වක්‍ර අඳින්න උපුත් කරන්න කලින් දත්ත ටික හදා ගන්නවා. මෙහෙමයි වෙන්නේ. අපි හොයාගන්න ප්‍රමාණය. යන්න ඕන උපරිම දුරත් යන්න ඕන ආමුදුරත් හොයාගන්න. හරි කෙටිකම ඈ. වක්‍ර අඳින්න කෙටිකම. ප්‍රමාණය යන්න ඕන උපරිම දුර ඉල්ලුම් වක්‍රේ අන්තක් ගන්න. ඉල්ලුම් වක්‍රේ අන්තක් ගන්න. ඉල්ලුම් වක්‍රය. ප්‍රමාණය යන අවම දුර සැපියුම් වක්‍රේ අන්තක් ගන්න. එනවා ගන්නවා ප්‍රමාණය යන උපරිම දුර ප්‍රමාණය යන අවම දුර. ප්‍රමාණය යන උපරිම දුර ඉල්ලුම් වක්‍රේ අන්තක් ගන්න. සැපියුම් යන උපරිම දුර සැපියුම් වක්‍රේ අන්තක් ගන්න.
එහෙනම් ඉල්ලුම් වක්‍රයේ අන්තක්ඛණ්ඩය කීයද? කීයද? 180. එහෙනම් ප්‍රමාණයන් වල උපරිම දුර 180. ප්‍රමාණයන් වල අවම දුර සැපියුම් වක්‍රයේ අන්තක්ඛණ්ඩය කීයද? ඔව් ඍණ 15. සැපියුම් වක්‍රයේ අන්තක්ඛණ්ඩය ඍණ 15. ඍණ 15. හරි. එහෙනම් දැන් දත්ත ටික හදා ගන්නවා ඍණ 15 ඉඳලා කීය දක්වාද? 180 දක්වා දත්ත ටික ප්‍රමාණයට හැදෙන්න ඕන. ඒ අතරේ එන්න ඕන සමුද්‍රිත ප්‍රමාණය 50යි. ඒ අතරේ තියෙන සමුද්‍රිත ප්‍රමාණය 50. ඒ ප්‍රමාණය හදාගන්න. කෙටිකම අර කෙටිකම. පැහැදිලි ප්‍රමාණය හදාගත්ත විදිහ. ඉල්ලුම් ප්‍රමාණයන් වල උපරිම දුර ඉල්ලුම් වක්‍රයේ අන්තක්ඛණ්ඩේ සැපියුම් ප්‍රමාණයේ ප්‍රමාණයන් වල අවම දුර සැපියුම් වක්‍රයේ අන්තක්ඛණ්ඩේ විනමා. ඉතින් ඒ අතරේ සැපියුම් සමුද්‍රිත ප්‍රමාණය. ඊට පස්සේ මිල මිලේ හොයන්න උපරිම මිල විතරයි යන්න ඕන උපරිම. මිල යන්න ඕන උපරිම. උපරිම මිල. හරි. උපරිම මිල කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය බිඳුවේදී මිල. QD වලගේ බිඳුවක් එද්දි මිල හොයාගන්න. QD බිඳුවක් එද්දි මිල. එහෙනම් QD බිඳුවක් එද්දි මිල කියන්නේ QD වලගේ බිඳුවේදී මිල කරන්න තියෙන මෙච්චරයි. මෙන්න මේ 180 මේ දෙකෙන් බෙදන්න. එහෙනම් ඉල්ලුම් ප්‍රමාණය බිඳුවේදී මිල උපරිම ඉල්ලුම් මිල. ඒ කියන්නේ මිල යන උපරිම දුර. මිල යන උපරිම දුර. කීයද? 180 බෙදීම 2. කීයද ළමයි? 90. එහෙනම් මිල යන උපරිම දුර 90යි. ඒ අතර 65 එනවා. ඒ අතර 65 එනවා. හරි. ඔය දත්ත යා කරලා ඇඳගම ඉල්ලුම් වක්‍රය සැපියුම් වක්‍රය. ඍණ අන්තක්ඛණ්ඩයක් තියෙනවා. මෙතන මිල රුපියල් මෙතන මූල ලක්ෂය මෙතන ප්‍රමාණය. අනිවාර්යයෙන් මේ ටික ලකුණු වෙලා තියෙන්න ඕන වක්‍රේ. උඩ මිල මෙතන බිඳුව ප්‍රමාණය. හරිද? එහෙනම් ප්‍රමාණයන් වල උපරිම 180යි. ආවමේ 5. බලන්න දෙක බැලන්ස් විදියට දත්තරිය හදාගත්තොත් කීය ගානේ ගමුද? 20 ගාන වගේ. දෙක බැලන්ස් විදියට දත්තරිය ගත්තොත් කී වගේ ගමුද? ඔව් 30 ගානයි. ඕන 30යි. 180යි දානේ. දැන් 30 ගානේ. ඍණ 30 පටන් ගන්නවා. ඍණ 30 ඍණ 15 බිඳුව sorry. ආපහු ඍණ 30 පටන් ගන්න. ඍණ 30 බිඳුව 30 60 90 120 150 180. ඍණ 30යි 30 60 90 120 150 180 30 60 90 120 150 180. ඊට පස්සේ මිල යන උපරිම දුර 90යි. 15 ගන්න වගේ 15 30 45 60 75 දැන් හරිද? හරි. එහෙනම් ඉල්ලුම් වක්‍රයේ උපරිම මිල 90යි අන්තක්ඛණ්ඩය 80. දෙක යා කරලා දැනගන්න ඉල්ලුම්. 90යි 80යි යා කරලා ඉල්ලුම් වක්‍රය දැනගන්න. 90යි 180යි. හරි 90යි 180යි යා කරලා ඉල්ලුම් වක්‍රය දැනගන්න. කෙටිකම ආයෙ මේක දැන් දා මුට්ටු වෙන්නේ නැහැ. මෙයා පුරුදු වෙන්න ඕනේ. පුරුදු වෙද්දි හරියනවා. ස්පීඩ් අද ගන්න පුළුවන් වෙනවා. හරිද?
ඊට පස්සේ මේක මත ලකුණු ගන්න සමතුලිත මිල. මිල 65යි. 65යි කියන්නේ 65යි 65යි මිල 65යි ලකුණු කරගන්න. ප්‍රමාණය 50. මිල 65යි ප්‍රමාණය 50. මිල 65යි ප්‍රමාණය 50. සමතුලිතේ ලකුණු කරගන්න. ඉස්සල්ලාම කරන්නේ ඉල්ලුමක් කරනවා. ඊට පස්සේ දෙකට කරන්නේ සමතුලිතේ ලකුණු කරගන්නවා. 3 සැපියුම් වක්‍රය. සැපියුම් වක්‍රය අන්තර්කණ්ඩේ ඍණ 15. පටන් ගන්න ඍණ 15. ඍණ 15. ඍණ 15යි සමතුලිතයයි දෙකේ ආකලන ගන්න සැපියුම් වක්‍රය. ඍණ 15යි සමතුලිතයයි දෙකේ ආකලන ගන්න සැපියුම් වක්‍රය. අඩුව කියලා අඳින්න සැපියුම් වක්‍ර නම් කරගන්නේ සර් 180ට යාකලේ ඇයි 180 ළම යන්තක් කන්නේ QD සමානයි 180 ඍණ 2යි 180 කියන්නේ ඉල්ලුම් වක්‍රය අන්තක් ඉල්ලුම් වක්‍රේ ප්‍රමාණක්ෂයත් එක්ක ඡේදනය වෙන කරන්නේ ඒකයි මේ 180 ඊට පස්සේ ඍණ 15 කියන්නේ සැපියුම් වක්‍රය අන්තක් තා වක්‍රයක් දෙකක් අද්දී හදලා දෙන්න අපිට ලොකු අභ්‍යාස ගානක් කරන පන්ති කාමරේ කරන්න බැරි වුණානේ ඉල්ලුම් සැපියුම් වක්‍රත් එක්ක එහෙම කළාම මේවා නැති ඉස්සරහට අභ්‍යාස කරලා යද්දී හදාගෙන යන්න පුළුවන් හරිනේ මම ආයෙත් කරලා 180 ගත්තේ ඉල්ලුම් වක්‍රය අන්තක් කන්නේ 180 දෙකෙන් බෙදුවා 90යි දෙක ආකලා and the ඉල්ලුමක් ඒක මත ලකුණු කළා සමතුලිතයේ සමතුලිත මිල 65යි ප්‍රමාණය 50යි පාදක සැපියුම් වක්‍රය අන්තක් කන්නේ ඍණ 15 QS සමානයි ඍණ 15 ධන P එහෙනම් ඍණ 15 පටන් ගත්ත සමතුලිතයේ කැපෙන විදියට සැපියුම් වක්‍රය අඳගන්න ඊගා ප්‍රශ්නේ වෙළඳපොළ සමතුලිතයේදී වෙළඳපොළ සමතුලිතයේදී එයට අයන්න වෙළඳපොළ සමතුලිතකම අයන්න පාරිභෝගික අතිරික්තය ආයන්න නිෂ්පාදක අතිරික්තය වෙළඳපොළ සමතුලිතයේදී පාරිභෝගිකයේ අයන්න ආයන නිෂ්පාදක අතිරික්තය. පස්සේ ඉලියගේද? පස්සේ ඉලියගේ. ලියාගන්න. ඊගාව ප්‍රශ්නේ මෙම භාණ්ඩය අලෙවි කළ හැකි උපරිම මිල මෙම භාණ්ඩය අලෙවි කළ හැකි උපරිම මිල රුපියල් 60ක් ලෙස රුපියල් 60ක් ලෙස උපරිම මිල රුපියල් 60ක් ලෙස रुपया 60 नहीं रुपया 51 गया 51 रुपया 51 ලෙස ආණ්ඩුව නියම කරයි නම් පහත දෑ ගන්නේ කරා මෙම් භාණ්ඩය අලෙවි කළ හැකි උපරිම රුපියල් 51ක් ලෙස ආණ්ඩුව නියම කරයි නම් පහත දෑ ගන්නේ කරා මෙම් භාණ්ඩය අලෙවි කළ හැකි උපරිම රුපියල් 51ක් ලෙස නියම කරයි නම්
පහත දෑ ගණනය කරන්න. මෙම් භාණ්ඩ අලෙවිකලගේ උපරිම මිල රුපියල් 51ක් ලෙස නියම කරයි නම් පහත දෑ ගණනය කරන්න. අයන්න අදිල්ලු අදිල්ලු ආයන්න පාරිභෝගික අතිරික්තය ඇයන්න නිෂ්පාදක අතිරික්තය ඇයන්න සුබ සාධනයේ වෙනස සුබ සාධනයේ වෙනස අදිල්ලුව පාරිභෝගිකත්වය නිෂ්පාදකත්වය සුබ සාධනයේ වෙනස අදිල්ලුව පාරිභෝගිකත්වය නිෂ්පාදකත්වය සුබ සාධනයේ වෙනස එච්චරයි හදන්න බා